තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි. හොඳට ඇහෙනවද කියලා? තෙරුවන් සරණයි. තෙරුවන් ඕකර සරණයි. හොඳ වෙනදා වගේ හොඳට ඇහෙනවද? ඔව් ගුරුතුමා. ඕකර හරිය. මම චූට්ටක් බලමු එළ තව කීප දෙනෙක් එනකම්. අපි එදා පාඩම පටන් ගත්තනේ. ජීවින්ගේ ලාක්ෂණික කියන පාඩම පටන් ගත්තා. එතකොට ඒකේ මුල් කොටස විතරයි සාකච්ඡා කළේ. තව ඉතුරු කොටස තව දවස් දෙකක් විතරයි ටික ලේසි පාඩමක් කරා ටිකක් කරුණු ටිකක් වැඩිපුර තියෙන නිසා ටික දවසක් යනවා. ඉතින් මේ වගේ අර ඉස්කෝලේ වගේ පීරියඩ් 6ක් නැහැනේ. ඒක නිසා මේ අපිට ටිකක් දවස් 6යි ඉතින් දවස් දෙකක් විතරක් තියෙන නිසා විනාඩියක් ඉන්න කතා කරමු. හරියනම් පටන් ගමු. අපි නවත්තුම් තැනින් ඉන්න මම ෂෙයා කරනවා. ඔයාලා කැමරාව මේ වීඩියෝ ඔන් කරලා මයික් එක ඇවිල්ලා ඔන් කරලා තියෙන්නේ. ඒක නිසා ඇවිල්ලා මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඇවිල්ලා අහන්න. මේ එහෙම නැත්නම් ඔෆ් කරලා ඉවරලා තියන්න මියුට් කරලා. දැන් පෙළ පොත ටියුට් එක එහෙම ළඟ තියාගන්න. ඊට පස්සේ අභ්‍යාස පොත නම් අද උමනා වෙන එකක් නෑ. මම දැම්මා වුණාට පෙළ පොත ළඟ තියාගන්න. නැත්තම් හෙලා PDF එක හරි ෆෝන් එකේ තියෙනවා. පස්සේ හරි බලන්න. ටියුට් එක අනිවාර්යයෙන්ම ළඟ තියෙනවා. එදා අපි කතා කරේ මොකද්ද අන්තිම දවසේ ජීවින්ගේ ලාක්ෂණික කියන පාඩම. කියන්නේ ජීවියෙක් නම් හෙලා ජීවින්ට තියෙනවා අනන්‍ය ලක්ෂණ. ඒව පිළිබඳව තමයි කතා කරේ. ජීවින් හැදිලා තියෙන සෛල වලින් කියලා කිව්වා. ඒක සෛලයකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෛල ගොඩකින් වෙන්න පුළුවන් කියලා සඳහන් කරා. ඒතර ජීවීන් විදිහට අපි ගන්න කවුද? ශාක සතුන් සහ ශුද්‍ර ජීවීන් කියලා කිව්වා. එතකොට ඕනම බහුසෛලික ජීවියෙක් වුණත් හැදීම සඳහා ගොඩක් වෙලාවට දායක වෙනවා ජන්මානු සෛල වලින්. එහෙම නොවන අවස්ථා තියෙනවා. එතකොට ආයිලා අපි දැනට අපේ වටෙන් බැලුවොත් එහෙම ජන්මානු සෛල වලින් තමයි හැදෙන්නේ. ඒව ගත්තත් එහෙලා ඒක සෛලික ජන්මානු සෛල වලින් තමයි හැදෙන්නේ කියලා සඳහන් කරා. ශාක තුලත් විවිධ සෛල වර්ග තියෙනවා කියලා කිව්වා. සතුන් තුල සෛල වර්ග තියෙනවා. එතකොට මේ සෛල එකතු වෙලා අපි කියනවා පටකයක් හැදෙනවා කියලා. ඒ පටකය මගින් නිශ්චිත කාර්යයක් ඉෂ්ට කරනවා ඒ ජීවීන් තුල. කියන්නේ නිශ්චිත කාර්යයක් කිරීම සඳහා සකස් වෙච්ච අපි කියන විශේෂණීය වූ සෛල සමූහයක් තමයි පටකයක් කියලා කියන්නේ. ඔය පටක කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යවහාර කියන්නේ ටිෂු කියලා කියන්නේ. අර සමහරලාට වැටුණාම නැත්තම් එලා කකුලෙන් පෙරළුණාම කියන්නේ ටිෂු ඇදිලා කියලා කියන්නේ. ඒ කියන්නේ පටක කොටසක් තමයි තියෙන තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. පේශි පටකනේ. එතකොට ඒ වෙලාවට යදෙන්නේ මොනවා නැත්තම් සම්බන්ධක පටක කොටස් වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන් මේ වැටෙනකොට එහෙම. නැත්තම් එලා ඇදෙනකොට. එතකොට ඒ
තමයි අපි පටකයක් විදිහට හඳුන්වන්නේ. එතකොට එහෙනම් සෛල එකතු වෙලා පටකයක් හැදෙනවා. පටක එකතු වෙලා මොනවද හැදෙනවා කියලා කිව්වේ? මේක තියෙන සංවිධාන මට්ටම සකස් කරන්නකො. සෛලය ඊළඟට මොකක්ද? පටක. හරි. ඊට පස්සේ අවයව එකතු වෙලා තමයි පද්ධතියක් හැදෙන්නේ. විවිධ අවයව ගොඩක් එකතු වෙලා පද්ධතියක් හැදෙනවා. මේ පද්ධති සමූහයක් තමයි අපි සාමාන්‍යයෙන් අපි වගේ දියුණු ජීවියෙක් විදිහට හඳුන්වන්නේ. අර පද්ධති කොටක එකතුවක් තමයි. අපේ තියෙන ස්නායු පද්ධතිය තියෙනවා, රුධිර සංසරණ පද්ධතිය, ස්නායු පද්ධතිය, මෞත්‍රලිංගික පද්ධතිය, වගේ ආහාර ජීර්ණ පද්ධතිය වගේ පද්ධති ගොඩක් තමයි තියෙන ජීවියා තුල. ඒක අපි කතා කළා. ඒ කියන්නේ මේ සෛලීය සංවිධානය අර්ථ තමයි ටික කතා කළේ. ඊට පස්සේ ජීවියෙක් උනා ඊළඟ ලක්ෂණය තමයි අපි කියනවා පෝෂණය ලබන්න ඕන. එයා පැවතින්න එපා. එතකොට අපි පෝෂණය විදියට හඳුන්වන්නේ මොකද්ද? ජීවය පවත්වා ගැනීම සඳහා. පෝෂණය අවශ්‍යනේ ජීවය පවත්වා ගන්න. සඳහා ශක්තිය ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි පෝෂණය මගින් අපිට සමහර ද්‍රව්‍ය ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා. ඒ නිසා ජීවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ශක්තිය සහ ද්‍රව්‍ය ලැබීමේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ පෝෂණයද. දැන් මේක සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒක දැන් පාඩම ඉවරනාට පස්සේ පොත වහලා පැත්තකින් තියලා ඉවරලා අනිත් දවසේ ඉල්ල උස්සගෙන හෙල මෙතනින් ඉඳලා හරියන්නේ නැහැ. මේ ටික ඉවර චැටි නැත්තම් මේ කතා කරන අතරතුර පොත බලලා ඉවරලා සම්පූර්ණ කරගන්න. නැත්තම් මේ කියනකොට හරිය සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට ওই පෝෂණය තියෙනවනේ. ජීවින් නම් පෝෂණය ලබනවා. ශාක වෙන්න පුළුවන්, සතුන් වෙන්න පුළුවන්, ශුද්ධ ජීවීන් වෙන්න පුළුවන්, හැමෝම පෝෂණය ලබනවා. එතකොට සමහර ජීවි කොටස් ඉන්නවා ඒගොල්ලෝ අවශ්‍ය කරන පෝෂණය ලබා ගන්න තමා විසින්ම තමයි ආහාර නිපදවා ගන්න. පෝෂණය සඳහා ආහාර අවශ්‍යයි. ඒ ආහාර තමා විසින්ම නිපදවා ගන්නවා අපි කිව්වා එදා කිව්වා ස්වයං පෝෂී පෝෂණයක් විදිහට හඳුන්වනවා කියලා. ස්වයං පෝෂී තමා විසින්ම මේ පෝෂණය සම්පූර්ණ කර ගන්නවා. ආහාර නිපදවා ගන්නවා. ශාක විසින් නොයේ දේ සිද්ධ කරනවානේ. එතකොට ශාක විතරක් නෙමෙයි සමහර බැක්ටීරියා වර්ගත් ඔය ආකාරයට ස්වයං පෝෂී පෝෂණයක් ලබනවා. එතකොට සාමාන්‍ය ශාක ස්වයං පෝෂී පෝෂණය සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න. ඒතර මොනවා මගින්ද? ශාක විසින් ආලෝක ශක්තිය කියලා කතා කළා නේද? ඒතර සමහර බැක්ටීරියා විසින් මේ පෝෂණය ලබා ගැනීම සඳහා භාවිතා කරන රසායනික ප්‍රතික්‍රියා වලින් නිපදවන ඒ ශක්තිය භාවිතා කරලා ඉවරලා ආහාර නිපදවා ගන්න ඒකට අපි කියනවා රසායනික ස්වයං පෝෂණ විදිහට හඳුන්වනවා. එහෙනම් ස්වයං පෝෂණ ආකාර දෙකයි. කොහොමද? ප්‍රභා ස්වයං පෝෂණ සහ රසායනික ස්වයං පෝෂණ. ප්‍රභා ස්වයං පෝෂණ සඳහා උදාහරණ තමයි ශාක. හරිත ශාක. ඊට පස්සේ රසායනික ස්වයං පෝෂණ සඳහා අපි උදාහරණයක් වශයෙන් දක්වන්න පුළුවන් සමහර බැක්ටීරියා වර්ග. ඒ බැක්ටීරියා වල නම් වශයෙන් ඉගෙන ගන්න ඕනේ අපි A level මට්ටමේ ඉඳන් ඒවා ඉගෙන ගන්නවා. තවත් ඇහිල්ල බැක්ටීරියා වල තියෙන පෝෂණ ආකාර පිළිබඳව ඉස්සරහට ඉගෙන තවදුර වැඩිදුර අධ්‍යාපන ලැබනකොට ඉගෙන ගන්න පුළුවන්. අපේ මට්ටමේදී අපිට උවමනා කරන්නේ මේ ටික තමයි. එහෙනම් මෙතන සාරාංශයක් විදිහට තියෙනවා බොහෝ ශාක ස්වයං පෝෂී. සමහර බැක්ටීරියා රසායනික ස්වයං පෝෂී ප්‍රභා ස්වයං පෝෂී නේ බොහෝ ශාක ප්‍රභා ස්වයං පෝෂී කියලා කිව්වා. ඊට පස්සේ සමහර බැක්ටීරියා රසායනික ස්වයං පෝෂී කියලා කියනවා. එහෙම කියනවා. එතකොට අපි අන්තිමට කතා කර හිටියේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳව. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව අපි ලියන්න ගියා. ප්‍රතික්‍රියාව ලියන්න ගියා. එතකොට ඇවිල්ලා ඔන්න මම බෝඩ් එකේ ඇවිල්ලා එතනදී ඒක පැහැදිලි කරලා ඉවරලා ඔයාලට කියන්නම් එතනදී මොකක්ද වෙන්නේ කියලා ඉන්න මම මේක ස්ක්‍රීන් ෂෙයා කරනවා. දැන් බලන්න බෝඩ් එක පේනවද බලන්නකෝ. එතන ටිකක් පැහැදිලි නැතුව ඇති මෙතන මේ අඳුරු නිසා ටික. බෝඩ් එක පේනවද කියන්නකෝ. ඔව් ගුරුතු. ආව්. පේනවා. අඳුරු එච්චර පැහැදිලි නැති පුළුවන් මම ආයෙ ෆොටෝ එකකුත් අරගෙන ඉන්නවා ඔයාලට දාලා ඉන්න පෙන්නන්න නිකන් ලියන්න ඕනේ හන්ද පොඩ්ඩක් සඳහන් කරලා දෙනවා. මොකද ඒ ලියන්න දැනගෙන ඉන්න ඕනේ. එතෙන්දී මොකද්ද ප්‍රභා සංශ්ලේෂණයේදී සිදු වෙන්නේ කියලා. එහෙනම් අපි කතා කරන්නේ ස්වයං පෝෂී පෝෂණයේදී ශාක විසින් සිදු කරන ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳව. ප්‍රභා සංශ්ලේෂණය. ඒ අකුරු පේන්න තුනට එතන හිතන්න එපා මම වෙනම ආයෙ ලියලා කියනවා නිකන් අර ලියන හැඩේ විතරක් බලාගන්න. එතකොට ශාක විසින් මේ දේ සිද්ධ කරන්නේ ශාක මගේ. හරිත ශාක.
ශාකයක් මෙහෙම බැන්දොත් එහෙම ශාකවල මූල පද්ධතිය තියෙනවා පත්‍ර තියෙනවා ඒත් එක්කම ගහට හිරු එළිය ලැබෙනවා මේ ප්‍රභහ කියන්නේ ආලෝකයනේ ඉර එළිය වැටෙනවා සූර්ය ශක්තිය තමයි මෙතන ලබා ගන්න. ඒතකොට මොකක්ද අතන සිද්ධ වෙන්නේ? මෙයා අවශෝෂණය කරගන්න වායුව පුරා ගන්නවා ඇතුළට ගන්නවා වායුව. ඒ වායුව තමයි අපි පිට කරන වායුව. අපි ශ්වසනයේදී පිට කරනවනේ වායුව. මේ අකුරු පේනවද ටිකක් පැහැදිලිව චුට්ටක්. ඔව් ගුරු. ටිකක් හරි පේනවද මම ආයෙ ෆොටෝ එකක් දාලා ඉවර කරන්න මාක පෙන්නේ හරි ලියවෙන්නේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි මෙයා අවශෝෂණය කරගන්නේ. ඉන්න පොඩ්ඩක් මාක පෙන්නේ මම බලන්න එනක. චුට්ටක් ඉන්න. මාක පෙන්නයක් හදිසියට හොයන්න බෑ. අපි මේ විදිහට බලන්නකො දැනට නිකන් කියන දේ අහගෙන ඉන්නකො. එතකොට එහෙල මම ආයෙ වෙනම පින්තූරයක් දාලා පෙන්නන්න. ඔන්න කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි අවශෝෂණය කරගන්නේ. කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ කියන්නේ අපි ශ්වසන ක්‍රියාවලිය මගින් පිට කරන වායුව නෙවෙයි ලබා ගන්න. ඊට පස්සේ වායුව වගේම තවත් අමුද්‍රව්‍යයක් විතර පාවිච්චි වෙනවා. මෙතන මූල පද්ධතිය මගින් ජලය ලබා ගන්නවා H2O. ඔය දෙක තමයි ලබා ගන්න. ඊට පස්සේ මේ ක්‍රියාවලිය තුලින් නිපද වෙනවා මොනවද නිපද වෙන්නේ ග්ලූකෝස් හැදෙනවා. දැන් ඔයා සූත්‍රය දන්නවා ග්ලූකෝස් වල කියන්නේ කාබෝහයිඩ්‍රේට් එකක් නිසා මොනවද තියෙනවනේ CHO තියෙනවා. ඒකේ මොන අනුපාතයෙන්ද කාබන් 6යි C6යි H12 සහ ඔය 6ක් විදියට තමයි ග්ලූකෝස් කියලා අපි දක්වන්නේ. එහෙනම් මේ දෙක එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් ජලය එකතු වෙලා හැදෙනවා. ඒත් එක්කම වායුකුත් මේත් එක්කම පිට වෙනවා මෙහෙල ශාක පත්‍ර මගින් පිට කරන වායුවක් මේකෙදී මොකද්ද ඔක්සිජන් වායුව පිට වෙනවා. ඔය ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට ඕක ලියන්න ඉගෙන ගන්න ඕනේ ප්‍රතික්‍රියාවක් විදියට. වචන සමීකරණයක ලියන්න වගේම ඔයා දැනගන්න ඕනේ මේක මොකක් මගින්ද තුලිත සමීකරණය ලියීමේ හැකියාවක් තියෙනවා. මම මෙතන ලියන්නම් පැහැදිලි නැත්නම් බලා ගන්න මම වෙනම දක්වන්නම් ෆොටෝ එකකින් එහෙනම් මේ ප්‍රතික්‍රියාවනේ සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියාවන අමුද්‍රව්‍ය දෙකක් දායක වුණානේ මොකක්ද අමුද්‍රව්‍ය දෙක එකක් තමයි මූල පද්ධතියෙන් ලබාගත්තු මොකක්ද ජලය. කියන්නේ ජලය. මුල් මගින් ජලය ලබා ගන්න පත්‍ර මගින් අවශෝෂණය කරත් වායුව මොකක්ද ඒ වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව එහෙනම් ඒ දෙකනේ අමුද්‍රව්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය තමයි එළිය. එහෙනම් H2O සහ මේක ලියවට පේන්නේ නැහැ. මාක පෙන්නේ එළිය වෙන්නේ නැහැ. H2O සහ මොකක්ද ඊළඟ වායුව කාබන් ඩයොක්සයිඩ් එකතු වුණා. ඊට පස්සේ අපි ඊතලයක් ලියුවොත් එහෙම ඊතලයේ උඩ ලියනවා මේ සඳහා අවශ්‍ය කරන තවත් සාධක දෙකක්. මොනවද සාධකයක් විදිහට තියෙන්නේ මොකද්ද? ඉරේලිය සහ මෙයා තුල තියෙනවා හරිත ප්‍රද නේද? හරිත ලවය තුල හරිත ප්‍රද තියෙනවා. ඊට පස්සේ හැදෙනවා ඊතලයේ උඩ නේද? එහා පැත්තේ හැදෙන්න ඕනේ මෙන්න මේ දෙක. මොනවද හැදෙන්නේ? C6යි H12යි O6. කියන්නේ ග්ලූකෝස් ඔක්සිජන් වායු පිට වෙනවා. ওই ටික සම්බන්ධ කරලා සමීකරණය ලියන්න ඕනේ වගේම ඔයා දැනගන්න ඕනේ මේක තුලිත කරන්න. තුලිත කරනවා කියලා කියන්නේ රසායනික සමීකරණ තුලිත කිරීම සම්බන්ධ පාඩමක් ඉදිරියේදී තියෙනවා. එතකොට ඉගෙන ගන්නවා කොහොමද මේක තුලිත කරන්න කියලා. ඊට පස්සේ ඔයාට දැනට මතක තියාගන්න මේක තුලිත කිරීම සඳහා පොඩි දෙයක් කරන්න ඕනේ. මොකක්ද කරන්න ඕනේ? හැම එකක් ඉස්සරහටම. ඒ කියන්නේ ජල H2O ඉස්සරහට 6ක් දානවා. කාබන් ඩයොක්සයිඩ් ඉස්සරහට 6ක් දානවා. හැබැයි ඊට පස්සේ හැදෙන දෙක මොකක්ද? ග්ලූකෝස් ඉස්සරහට 6ක් දාන්න ඕනේ. ග්ලූකෝස් C6ක් තියෙනවනේ මෙතන. තියෙන නිසා දාන්න ඕනේ. අපි මේ කාබන් ගාන සමාන කරන් තමයි මේ විදිහට දැම්මේ 6ක් ඈ. ඒතර ඒව ග්ලූකෝස් ඉස්සරහ හැරෙන්න. ඊට පස්සේ මෙතන ඔක්සිජන් ඉස්සරහට 6ක් දානවා. එතකොට සමීකරණය තුලිත වෙනවා. ඊට පස්සේ ඔන්න ඔයාලට බලන්න පුළුවන් කියලා මේක එකේ දෙපස වම් පස සහ දකුණු පස තියෙන පරමාණු සමාන වෙලා තියෙනවා කියලා. කාබන් ප්‍රමාණය දෙපැත්ත බැලුවොත් එහෙම සමාන ප්‍රමාණයක් තියෙනවා. හයිඩ්‍රජන් ගත්තත් සමාන වෙනවා. ඔක්සිජන් ගත්තත් සමාන වෙලා තියෙන්න ඕනේ තුලිත කරාට පස්සේ. ඒක දැක්වීම සඳහා ඉන්න මම ෆොටෝ එකකින් ඔක පෙන්වන්න
මේ මාක පෙන් එක ලියවෙන්නේ නැති නිසා අපි බලමු ඔයාලට මොන හරි කියන්න දෙයක් තියෙනවා නම් මැසේජ් දැම්මම මම සාමාන්‍යයෙන් බලන්නේ ඒක නිසා මේ ගැටලුවක් තියෙනවා නම් කෙලින්ම අහන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම විනාඩියක් තියෙනවා කී දෙනෙක් විතර ඉන්නවද කියන්නේ 100ක්වත් ඉන්නවද 140ක් ඉන්නවා. එහෙනම් අපි මේ මොනවද කතා කරගෙන යන්නේ ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳව. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී භාවිතා වෙන අමුද්‍රව්‍ය දෙකක් මොකක්ද අමුද්‍රව්‍ය දෙක ඒව වෙනම දැනගන්න ඕනේ. මොනවාද මතක් වෙනත් එක්ක කියන්න ඕනේ. අමුද්‍රව්‍ය දෙක මොකක්ද? ජලයයි කාබන් ඩයොක්සයිඩ්. ජලයයි කාබන් ඩයොක්සයිඩ් තමයි අමුද්‍රව්‍ය දෙක. ඊට පස්සේ මේ සඳහා තව සාධක කීපයක් අවශ්‍ය වෙනවා. ඒ අතරින් සාධක දෙකක් තමයි අපි කිව්වේ මොකක්ද කිව්වේ? හරිත ප්‍රදේශ සහ සූර්යාලෝකය. ඒක දක්වන රූප සටහනක් මෙතන තියෙනවා. මොකද්ද මේ හිර එළිය තියෙනවා. ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ශාකයේ තියෙනවා. මුල්මකින් ජලය අවශෝෂණය කරගන්නවා. හරිනේ. ඊට පස්සේ ශාක පත්‍රමකින් අවශෝෂණය කරගන්නවා කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ කියන්නේ වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් තියෙනනේ යම්කිසි ප්‍රමාණයක් ඒ වයින් කොටසක් අවශෝෂණය කරනවා පත්‍රමකින්. අවශෝෂණය කරගෙන එළ මේ හරිත ප්‍රද භාවිතා කරලා නැත්නම් හරිත ලව තුල තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, සූර්යාගේ ශක්තිය, ප්‍රභා සංශ්ලේෂණයනේ. ඒ කියන්නේ ආලෝකය ශක්තිය භාවිතා කරලා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඇත්තටම මේ ආලෝකයේ තියෙන ශක්තිය තමයි මේ නිපද වෙනවනේ දැන් හැදෙන්නේ මොනවද? ග්ලූකෝස් හැදෙනවා. මේ ග්ලූකෝස් අණුව තුල තැම්පත් වෙන ශක්තිය විදිහට මේ සූර්යාගේ ශක්තියම තමයි. ඊට පස්සේ මේ ක්‍රියාවලිය නිපදවන ඵලයක් නෙවෙයි ප්‍රධාන ඵලය. මොනව හදාගන්නද මේ දේ සිද්ධ කරන්නේ? ග්ලූකෝස් හදාගන්න. ග්ලූකෝස් නිපදවා ගන්න. ඊට පස්සේ වගේම අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් වායුව පිට වෙනවා. ඔක්සිජන් වායුව පිට වෙනවා. ඕක තමයි එතන සිද්ධ වෙන ප්‍රතික්‍රියාව වෙන්නේ. මෙතනදී බලන්න දැන් මෙහෙලා ඒක පැහැදිලි වෙන්නේ නැති. දැන් තව කිව්වත් එilla ටික තමයි. ඊට පස්සේ ඔයාලට තව සමීකරණයක් තියනවාද කියලා අපි බලමු. එilla මේ පොඩ්ඩක් වෙලා යනවා මේක. ඕකනේ. ඔයාලට පැහැදිලි වෙලා ඇති. මම දැන් මෙච්චර කියන්න ඕනේ. දැන් ලියා ගන්න ඕනේ මෙතන මේ ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවනේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය වචන සමීකරණයකින් ලියන්න කියලා තියෙනවා. ඒ ටියුට් එක ඒක සම්පූර්ණ කරගත්ත හැකි. ඊට පස්සේ තුලිත සමීකරණය ලියන්න කියලා තියෙනවා. තුලිත සමීකරණය මගින් දක්වනකොට අර මම ඉස්සෙල්ලා කියපු ආකාරයෙන් ලියන්න ඕනේ බැලන්ස් කරලා ඒක ලියන්න ඕනේ දෙපැත්තේ තියෙන පරමාණු ප්‍රමාණය සමාන කරලා. මෙන්න මේ සමීකරණය මේක දක්වන මේ 6යි කාබන් ඩයොක්සයිඩ් සහ 6යි H2O. ඊට පස්සේ ඊතලයේ උඩ හිර එළිය සහ හරිත ලවය තුල තියෙන හරිත ප්‍රද. මම එදා කිව්වනේ එල පාඩම සෛල පාඩම කරනකොට හරිත ප්‍රද වලට ක්ලෝරෝෆිල් කියලා කියනවා කියලා. මේ ක්ලෝරෝෆිල් තියෙන්නේ මේ හරිත ලවය තුල. නිපදවන ප්‍රධාන ඵලයේ C6H12O6 ඔක්සිජන් වායුව පිට වෙනවා. ඊට පස්සේ මේක තුලිත කිරීම සඳහා ඉස්සරහට 6ක් දානවා. මේ කාබන් ඩයොක්සයිඩ් ඉස්සරහට 6යි තව ජලය ඉස්සරහට 6ක් සහ මෙතන 6ක් දාන්න ඕනේ කාබන් ග්ලූකෝස් ඉස්සරහට. මොකද එතන අර කාබන් 6ක් තියෙන නිසා. ඊට පස්සේ ඔක්සිජන් ඉස්සරහට 6ක් දැම්මට පස්සේ ඔයා දැන් ඩිකමට බලන්න කියලා මේ දෙපැත්තේ තියෙන සමීකරණයේ පරමාණු සමාන නේද කියලා ඉවරලා. කාබන් කීයක් තියෙනවද දකුණු පැත්තේ? 6ක් තියෙනවා කියලා පැහැදිලි නේ.
කාබන් 6ක් තියෙනවා. වම් පැත්තෙත් බලන්න 6ක් තියෙනවා. පස්සේ ඇවිල්ලා සංසන්දනාත්මකව උතර බලන්න. දැන් මම කියනකොට නිකන් දල වශයෙන් බලන්නකො. ඊට පස්සේ තියෙන්නේ හයිඩ්‍රජන් කියන්නේ 12ක් තියෙනවා මෙතන. හයිඩ්‍රජන් 12ක් තියෙනවා දකුණු පැත්තේ. මේ පැත්තෙත් කීයක් තියෙනවද? හයිඩ්‍රජන් තියෙන මේ ජලයේනේ 6 වරක් 2 12යි. ඔක්සිජන් පරමාණු ගත්තොත් එහෙම කීයද බලන්න මෙතන ඔක්සිජන් දකුණු පැත්තේ තියෙනවා 6 වරක් 2 12යි 6යි 18ක් තියෙනවා. මේ පැත්තේ කියන ඔක්සිජන් මෙතන මේ ජලයේ 6ක් තියෙනවා වම් පැත්තේ සහ කාබන් ඩයොක්සයිඩ් වල 12 තුල ඒ කොටසේ 12ක් තියෙනවා 12යි 18ක් වෙනවා. අපි බැලන්ස් කරන්නේ නැත්නම් තුලිත කරන්නේ ඔන්න ඔය ආකාරයට පරමාණු සමාන කිරීම සඳහා. දැන් ඔයාලට දඟලන්න දෙයක් නැහැ බැලන්ස් කිරීම සඳහා මොකද්ද කරන්න ඕනේ? 6ක් දාගෙන යනවා හැබැයි ග්ලූකෝස් වලට ඇරෙන්න. ඊටු ටිකට 6ක් දැම්මම ඔක සම්පූර්ණ වෙනවා. ওই ටික තමයි දැනගන්න ඕනේ. ඒක හොඳට පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු පොතේ ඒ දෙක ලියුවාට පස්සේ ඊළඟට දැනගන්න ඕනේ මොකද්ද ශාක විසින් නිපදවන ආහාර. ඒ කියන්නේ ග්ලූකෝස් නිපදවන්නේ. මේ නිපදවන ග්ලූකෝස් විවිධ ආකාරයට ග්ලූකෝස් විදිහටම පවතින නෑ ශාක පත්‍ර වල නිපදවන ඒවා. ඕවා ගිහිල්ලා කොහේ හරි තැම්පත් කරනවා. තැම්පත් කරන සංචිත ආහාරයක් විදිහට ශාක තුල ග්ලූකෝස් සංචිත කරන්නේ මොන ආකාරයෙන් කියලාද ඔය ඉගෙනගෙන තියෙන කලින් ශාක තුල සංචිත කරන්නේ කොහොමද කියලා පිෂ්ඨය තුලින් පිෂ්ඨය විදියට පිෂ්ඨය ආකාරයට තවත් වෙනත් දැන් සුක්‍රෝස් විදියටත් තියෙනවා සමහර විට ග්ලූකෝස් විදියටත් තියෙන සංචිත වෙලා තියෙනවා සාමාන්‍යයෙන් අපි කියන්නේ මොකක් විදියටද පිෂ්ඨයේ විදියට තමයි තැම්පත් වෙන්නේ දැන් මධ්‍යම කාලයක තැම්පත් වෙන්න කොහොමද පිෂ්ඨය ආකාරයෙන් තැම්පත් වෙන්නේ අලගෙඩිය තුල ඔය ආකාරයට එහෙනම් ඔය විදියට තැම්පත් කරලා තියෙන ඒවා ශාකයේ ප්‍රයෝජන සඳහා ලබා ගන්නවා වගේම තවත් ජීවීන්ගේ ප්‍රයෝජනය සඳහා ඔය නිපදවන ආහාර වලින් කොටසක් වැය වෙනවා. ඒ කියන්නේ අනිකුත් ජීවීන් ශාක මත තමයි යැපෙන්නේ. ශාක මත තමයි යැපෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ආහාර නිපදව ගන්න බෑනේ සතුන්ට. දැන් අපිට ආහාර නිපදව ගන්න බෑනේ. නිපදව ගන්න කියන්නේ තියෙන ආහාර ටික උයා ගන්නවා කියන එක නෙවෙයි. නිපදවා ගන්නවා කියන්නේ ග්ලූකෝස් නිපදවා ගන්න බෑනේ අපේ ශරීරය තුලම. මොකද්ද කරන්නේ ශාක විසින් නිපදවපු ආහාර ලබා ගන්නවා. අනිකුත් සතුන් සියලුම දෙනා ඒ ආකාරයෙන් ශාක නිපදවපු ආහාර මත. එතකොට ඒවා සම්බන්ධ කරලා අපිට ගොඩනගා ගන්න පුළුවන් ආහාරය එක ආහාර මත ජීවීන් දැපීම සම්බන්ධ කරලා දාමයක් ගොඩනගුවොත් අපි ඔකට කියනවා ආහාර දාමයක් කියලා කියනවා. ওই දාම ටික එකට එකට සම්බන්ධ කරලා ගොඩනගන ඒ ව්‍යුහය අපි හඳුනන ආහාර ජාලයක් විදිහට හඳුනනවා. ඒ කියන්නේ ස්වයං පෝෂණ ආහාර නිපදවන එයා තමයි මුල් පුරුක වෙන්න ප්‍රධාන එක්කෙනා. ඊට පස්සේ එයා නිපදවන ආහාර මත මේ ආහාර ජාලයක උදාහරණයක් මෙතන දක්වලා තියෙනවානේ. ආහාර ජාලයකට උදාහරණයක් මේ රූප සටහනේ පෙන්නනවා පෙළ පොතේ. ස්වයං පෝෂණ නිපදවන ඒ මත යැපෙනවා මේ තනකොළ පෙත්ත. තනකොළ පෙත්තව කනවා කවුද? ගෙම්බා කනවා. ගෙම්බව කන්න පුළුවන් කවුද උකුස්සා කනවා. හරිද? එතකොට බලන්න එතන මෙතන දාමයක් විදිහට ගත්තොත් එහෙම සූර්යාගේ ශක්තිය ලබා ගන්නවා ග්ලූකෝස් නිපදවනවා වෙනත් විදිහට තැන්පත් කරනවා ඒ නිපදවන ආහාර ගන්නවා මෙයා ඊට පස්සේ එයාව කනවා ගෙම්බව කනවා උකුස්සා. හරිද? එතකොට එක ආහාර දාමයක් විතර හඳුනනවා. දැන් එතකොට එක ජීවියෙක් ගත්තොත් එහෙම එක ආහාරයක් මත විතරක් නෙමෙයි යපෙන්නේ. දැන් ගෙම්බා ආහාරයට ගන්න තනකොළ පෙත්තේ විතරක් නෙවෙයිනේ. තවත් ජීව ආහාර ගන්නවා. ඒක නිසා තමයි සාමාන්‍යයෙන් ආහාර දාම විදිහට මේ ස්වභාවිකව පවතින මේ වගේ ජාලයක් විදිහට තමයි පවතින්නේ. උකුස්ස උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මෙතන ගෙම්බක් ආහාරයට ගන්නවා වගේම මෙයා මේ වගේ පොඩි පොඩි සර්පෙන්නොත් ආහාරයට ගන්න පුළුවන්. හරිද? එතකොට ඒක නිසා මෙතනදී අපි ආහාර දාම තමයි ආහාර ජාල තමයි ස්වභාවිකව පවතින්නේ. මේවා සම්බන්ධ කරලා ඉතින් සමගොඩක් කරලා මේ අඳින්න ලියන්නේ නැහැ. හැබැයි මේ සම්බන්ධ ප්‍රශ්න වලට වැදගත් නිසා මේක ඔයා හඳුනා ගන්න ඕනේ ආහාර ජාලයක් කියලා. මේ සම්බන්ධව හොඳ පාඩමක් තියෙනවා ඉල්ල 11 ශ්‍රේණියේ දෙහල ඒකෙදි ඔයගොල්ලෝ මේ පිළිබඳව තවත් විස්තරාත්මකව ඉගෙන ගන්නවා. දැන් පොඩ්ඩක් පැහැදිලි වුණාද කියපු කාරණේ
ශාක ආහාර නිපදවා ගන්නවා ස්වයංපෝෂිත විදිහට හඳුන්වනවා ප්‍රභාසංශ්ලේෂණය තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ ඒක ප්‍රතික්‍රියාවකින් දැක්වුවා ඒ නිපදවන ආහාර පිෂ්ඨයේ විදිහට ගොඩක් වෙලාවට තැන්පත් කරනවා ඒ නිපදවන ආහාර තවත් සතුන් මගින් නැහිලා ප්‍රයෝජනයට ගන්නවා එතකොට ඒගොල්ලන්ගේ අපි හඳුන්වන්නේ ස්වයං පෝෂිත නෙමෙයි විෂම පෝෂිත විදිහට තමයි හඳුන්වන්නේ විෂම පෝෂිත ස්වයං පෝෂිත නෙවෙයි එතකොට මේ සියලුම ජීවීන් බිය ගියාට පස්සේ මේගොල්ලන්ගේ දි รา පත් වෙන්න ඕන පසට ආය නැවත එකතු වෙනවා වායු කොටස් වායු වලට එකතු වෙනවා අන්තිමට නැති වෙලා යනවා කියලා කියන්නේ එලා අන්තිමට මේ ස්වභාවධාමයටම එකතු වෙනවා ඔය කාර්ය සිදු කරන ජීවීන් තමයි අපි හඳුන්වන්නේ මෘතෝපජීවීන් විදිහට හඳුන්වනවා බැක්ටීරියා දිලීර වගේම තවත් ශුද්ධ ජීවීන් ගත්තාම අපි මෘතෝපජීවීන් විදිහට හඳුන්වනවා ඒ කියන්නේ බිය ගියාට පස්සේ ඒ මත බැක්ටීරියා ක්‍රියාත්මක වෙනවා දිලීර ක්‍රියාත්මක කරලා මේකම දි รา පත් කරනවා මෘතෝපජීවීන් කියන්නේ වගේ දි รา පත් කරන ජීවීන් තමයි මෘතෝපජීවීන් කියලා කියන්නේ එතකොට නැත්තම් ගිහලා මේක දි รา පත් නොවි මේ පරිසරය තුල එකතු වුණොත් එහෙම අපිට ජීවේ පැවැත්ම තහවුරු වෙන්නේ නැහැ ඒ නිසා බියයට හැම කොටසක්ම දි รา පත් වෙන්න ඕනේ පසට එකතු වෙනකොට වායු ගෝලයට එකතු වෙලා මේක සමතුලිතව පවත්වා ගන්න ඕනේ. ඒක නිසා මෘතෝපජීවීන් මගින් ලොකු කාර්යභාරයක් ඉෂ්ට වෙනවා. පරිසරය සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා. ඒ ඔක්කොම සම්බන්ධ කරලා තමයි මේ ආහාර ජාලය මෙතන දැක්වෙන්නේ. ඊට පස්සේ ඔයාලට කාලය තියෙනව නේද? විනාඩි කිහිපයක් තියෙනවනේ. එහෙනම් මේ අපි කතා කළේ මොකක් පිළිබඳවද? අහගෙන නේද ඉන්නේ? සද්දයක් නෙමෙයි තනියම කතා කරනවා. ඇහෙනවද කියන දේ? පෝෂණය ගැන. පෝෂණය ගැන තමයි කතා කළේ. ඒ කියන්නේ අහගෙන ඉන්න ඇත්ත සමහරව වෙන වෙන වැඩ කරන්න එපා. මේ පාඩම ලේසිය බව දන්න ඕනේ කියලා හිතන්න එපා. මේක වැදගත්කම තියෙන මේකේ දන්න දේ වුණත් ඇහිලා මේක සම්බන්ධ වෙලා ඉන්න. ඉස්කෝලේ ඉන්නවා වගේ. ඒක අපිසි පිළිවෙලකට ඉන්න එපා. ඒක නිසා වෙන වෙන වැඩ කරන්න නැතුව මේක සම්බන්ධ වෙලාම ඉන්න ඕනේ. නිතරම. වැඩි වෙලාවක් නෑනේ පැය කීයද පැය දෙකක් කියමුකෝ. පැය දෙකක් වගේ කාලයක් තියෙන්නේ. ඒ නිසා ගෙදර නිකන් ඉන්න වෙලාවටත් ඇහෙලා නිකන් වෙලාව තිබුණා කියලා නිකන් ඉන්නේ නැතුව අධ්‍යාපනයේම නිරත වෙන්න ඕනේ. ඉතින් ගිහලා ඉස්කෝලේ නැති වුණා. වෙන වැඩ කරලි වල පස්සේ අන්තිමට අධ්‍යාපනයේ නැහැලා මනස බැහැරුණාට පස්සේ හරි අමාරු ඉස්කෝලේට ආවට පස්සෙත් ඇහැලා ඒකට යොමු වෙන්න. නිසා විතරම ඇහැලා අධ්‍යාපන මානසිකත්වයෙන් තමයි ගෙදර හිටියත් ඉන්න ඕනේ. අනිත් එක ඉතින් ඔයගොල්ලන්ට ඕ ලෙවල් විභාගෙට මේ සූදානම් වෙන්නේ. විතරම ප්‍රශ්න පත්‍ර අරගෙන ප්‍රශ්න කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එහෙලා දැන් පළවෙනි වාර විභාගේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න පුළුවන්. දෙවෙනි වාර විභාගෙත් සමහර ප්‍රශ්න වලට ලියන්න පුළුවන්. ඒ නිසා ඒවත් එක්කම තමයි කාලය ගත කරන්න ඕනේ ගෙදර හිටියා වුණා. එහෙනම් මම දැන් බැලුවේ ඇහෙනවද කියලා. මට දැන් තේරෙන හැටියට සමහරව වෙන වැඩ කරනවා වගේ සමහර තමයි මොකක් හරි දැන් ඇහෙනවද කියලා ඇහුවොත් ඇහිලා කතා කරන්නේ නැහැ කියලා කියන්නේ සම්බන්ධ වෙලා නැති වෙන්න පුළුවන්. එහෙමින් එපා. අර එහෙනම් මේ කතා කළේ උන්ට තවත් ජීවි ලක්ෂණයක් පිළිබඳව කතා කරා මොකක්ද? පෝෂණය පිළිබඳව. එතන සෛලීය සංවිධානය සහ පෝෂණය පිළිබඳව කතා කරලා මේ පෙළපොතට අදාළව තියෙන කරුණු ටික කතා කරලා ඉවරයි. තවත් ජීවි ලක්ෂණයක් තියෙනවා මොකද්ද? ඊළඟට කතා කරන්නේ අපි ශ්වසනය පිළිබඳව. ශ්වසනය පිළිබඳව තමයි කතා කරන්නේ. ඊට අමතරව ආ දැන් ටියුට් එකේ තියෙන මේ කොටස් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ ටික හරි කරන්න ඕනේ. ශ්වසනය කිව්වහම අපි බලමු මොකද්ද මේ ශ්වසනය කියන්නේ කියලා ඉවරලා. දල වශයෙන් දන්නව මොකක්ද එතෙන් සිද්ධ වෙන්නේ කියලා බලමුකෝ. ශ්වසනයේදී ඔයාලට එකපාරට මතක් වෙන්නේ හුස්ම ගන්නවා සහ හුස්ම පිට කරනවා වගේ අදහසක් තමයි තියෙන්නේ. ඒක පැහැදිලිද හොඳට? මොකක්ද සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන්? නහය හුස්ම ගන්නවා. මොනහරි වායුවක් පිට වෙනවා. හුස්ම ගන්නවා කියලා කියන්නේ එල්ල හරි වායු කොටසක් අවශෝෂණය කරගන්නවා. හුස්ම පිට කරනකොට අපිට හොඳට දැනෙනවා එහෙනම් නහයට පොඩ්ඩක් අත කිට්ටු කරාට පස්සේ මොනහරි නහය තුල ගිහලා වායුවක් වදිනවා වගේ එහෙනම් අපිට පේනවා. ඒ මොනහරි වායුවක් පිට වෙනවා. ඒ වගේ වායු කොටසක් අවශෝෂණය කරගන්නවා. එතකොට ඒක තමයි අපි සාමාන්‍යයෙන් දන්නවනේ ඔක්සිජන් සහිත වාතය තමයි ඇතුල් කරගන්නේ. කාබන් ඩයොක්සයිඩ් වැඩි වාතය පිට කරනවා. මෙතෙන්දී හැල සාමාන්‍යයෙන් මේ වාතය තමයි අවශෝෂණය කරගන්නේ. ඔක්සිජන් ටික විතරක් ඇහිලා පෙරලා ගන්න හැලන්න මෙතන නහය තුර එලා වෙන් කරන මොනවත් උපාංග නැහැනේ. මේ සියලු වාතය තමයි ඇතුල් කරන්නේ. මේකේ දූවිලි අංශුති වුණත් හැල මේ මොනවත් වුණත් හැල අපි ගන්නවා. නහය ඔස්සේ ගිලිනලා සසුන පද්ධතිය වල ඉස්සර පෙනහළු වලට තමයි යන්නේ. පෙනහළු වලට. එතකොට පෙනහළු වලදී මොකක්ද සිද්ධ වෙන්නේ? මේ ඔක්සිජන් ටික අවශෝෂණය කරගන්න රුධිරයට.
ඊට පස්සේ දැනටමත් රුධිරයේ තුල තිබිච්ච කාබන් ඩයොක්සයිඩ් ටික ආයෙ පෙනහළු වලට එකතු වෙනවා. ওই ටික අපි ප්‍රශ්වාස වාතයේ විදිහට පිට කරලා දානවා. එතන එහෙනම් ඔක්සිජන් සහිත වාතය ලබා ගන්නවා, කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඕක තමයි අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ශ්වසනයේ විදිහට. හැබැයි ඇත්තටම ශ්වසනය සිදු වෙන්නේ සෛලවලදී. මොකද රුධිරයට මේ ඔක්සිජන් ටික ඇතුළු වුණා උනත් පෙනහළු වලදී ඊට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? සෛල වලට ගෙනියන්න ඕනේ මේ ඔක්සිජන්. මේ සෛලයක රූප සටහනක් දක්වලා තියෙනවා මේ දකුණු පැත්තේ. සෛලවල ශ්වසනය සිදු කරන ඉන්ද්‍රිකාව මොකද්ද මතක කරගන්න කියන්නේ? ඉන්ද්‍රිකාව කියන්නේ මයිටෝකොන්ඩ්‍රියා. මයිටොකොන්ඩ්‍රියා තුල. ඒ කියන්නේ සෛල මේ ඇහැට පේන්නේ නැහැනේ. ඇහැට පේන්නේ නැති සෛලය තුල ඇහැට පේන්නේ නැති මයිටොකොන්ඩ්‍රියා වලට තමයි මේ ඔක්සිජන් ටික ගෙනියන්නේ. ඒත් එක්කම අපි ආහාර වලින් ලබා ගත්තට ග්ලූකෝස් සහිත ආහාර ග්ලූකෝස් සහිත ආහාර අපේ පිෂ්ඨයේ විදිහට ගත්තත් එහෙල ශරීරයට අවශෝෂණයට මොන විදිහටද? ග්ලූකෝස් විදිහට. ওই ග්ලූකෝස් උත් ඇහිලා යනවා මොකක් තුලටද? මයිටොකොන්ඩ්‍රියා තුලට යනවා. ඊට පස්සේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ශක්තිය නිපදවනවා. ওই ක්‍රියාවලිය මම ඉස්කෝලේදී ආවිල්ලා අපි හොඳට කතා කළා. දැන් ශක්තිය නිපදවන ශ්වසන ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ සෛල තුලදී මයිටොකොන්ඩ්‍රියා තුල තමයි ඇත්තටම. අර බාහිර වශයෙන් දෙහිලා අපි හුස්ම ගන්න හුස්ම පිට කරනවා කියලා කිව්වේ ඒ සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් ලබා ගැනීම කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමත් කියන කාරණේ. ඒ ඔක්සිජන් ටික ගෙනියන්න කොහෙටද? සෛල වලට. සෛල වලදී මයිටොකොන්ඩ්‍රියා තුල තමයි ওই ප්‍රතික්‍රියා ටික සිද්ධ වෙන්නේ. හරිද? ඊට පස්සේ ඔක සිද්ධ වෙනවා. එහෙනම් මෙතන වාගේ ටියුට් එකේ තියෙනවා බැලුවොත් එහෙම 4 වෙනි පිටුවේ ජීව සෛල තුලදී සංචිත ආහාර මගින් ශක්තිය නිපදවන ක්‍රියාවලිය සෛලීය ශ්වසනය ලෙස හැදින්වේ කියලා කියනවා. එතකොට පැහැදිලි වෙන්නේ තියෙන ග්ලූකෝස් අණුව තුල සූර්යාගේ ශක්තිය තැම්පත් කරලා තිබ්බනේ ශාක විසින්. ඔය ආහාර අපි ගන්නවනේ. ඒ අරගත්තු ඒ ආහාරය නැත්නම් ග්ලූකෝස් අණුව තුල තියෙන ශක්තිය. ඔය ශක්තිය ටික නිදහස් කර ගැනීම තමයි ශ්වසනයේදී සිද්ධ වෙන්නේ. ඒ සඳහා තමයි මේ ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ. තර ශක්තිය අවශ්‍ය වෙන මොනවාද? මේ ජෛව රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනවනේ මේ තුල සෛල තුල. ඒ සෛල තුල ඔය ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න අවශ්‍ය කරන ශක්තිය තමයි එහෙනම් ශ්වසනයේදී නිපදවා ගන්න. එහෙනම් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ශ්වසනයේ විදියට. එතකොට සෛලීය ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමත් එහිදී නිපදවන කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමත් තමයි අපි හඳුන්වන්නේ ආශ්වාස ප්‍රාශ්වාස ආශ්වාස ප්‍රශ්වාස ප්‍රාශ්වාස කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කියලා කියන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය. ඒක අපිට හොඳට පැහැදිලි වෙනවා. දැන් සමහර දැන් අපිට සමහර වෙලාවට හුස්ම ගන්න වෙන්නේ අපි ජීවි බව බැදීම සඳහා පාවිච්චි කරනවා. හුස්ම ගන්න වගේ පේනවා. දැන් බල්ලෙක් එහෙම නිදාගෙන ඉන්නකොට එලා බල්ල බැරිලාද කියලා බලන්න අපි බල්ලගේ ශ්වසන චලන තුලින්. සමහර වෙලාවට එලා අපිත් ටිකක් බලනවානේ එහෙල සමහර වෙලාවට නිදාගෙන ඉන්නෝ හේ කවුරු හරි හැලෝ හොල්මනක් නැතුව ඔහේ ඉන්නකොට එහෙලා අපි බලනවා එහෙලා හුස්ම තිබටනවාද කියලා බලන්න. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ශ්වසන චලන සිදු වෙනවද කියලා තමයි බලන්නේ. ඔය ශ්වසන චලන සිදු වෙන ආකාර වෙනස් වෙනවා. දැන් ගෙම්බ ගත්තොත් එහෙම උදාහරණ වශයෙන් ඔයගේ පෙළපොතේ තියෙනවා පැවරුමක් විදිහට 142 වෙනි පිටුවේ මේක එක ජීවිතයේ ශ්වසන චලන පිළිබඳව පොඩි වාර්තාවක් සකස් කරන්න කියලා. ගෙම්බ ගත්තොත් එහෙම කට අරගෙන ඉන්නවා. එයා මොකද්ද කරන්නේ? මුඛයේත් ශ්වසනය සිදු කරනවා. කට අරගෙන ඉන්නවා කියලා කියන්නේ පෙනහළු වලට යනවා කියලා නෙවෙයි. එතන ගිහලා මේ මුඛය හරහා රුධිරයට අවශ්‍ය කරන ඔක්සිජන් ලබා ගන්නවා. හබත් එතයි ගෙම්බගේ. අන්න හරිද? සෝරි සමත්යතයි ගෙම්බගේ. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ගෙම්බගේ සමහර ඔක්සිජන් හොමාරු සිද්ධ වෙනවා. ඒක ශ්වසන පෘෂ්ඨයක් විදිහට ඒකත් ක්‍රියා කරනවා. ඒ වගේම පෙනහළු වලිනුත් ඇහිලා ගෙම්බ ශ්වසනය සිදු කිරීම සඳහා භාවිතා කරනවා. එතකොට ඒ වගේම දැන් මාළුවෙක් එහෙම ගත්තොත් එහෙම ශ්වසනය සිදු කරන්නේ යාට පෙනහළු වලින් නෙමෙයි. මොනවා වගේද? කියන්නකො. කරමල් වලින්. කරමල් වලින්. අපි ඒකට ජලක්ලෝම කියලා කියනවා. කරමල් වලින් ජලයෙන් ඉන්නේ. කරමල් වලින් ගහලා ජලය ඇතුල් කරගන්නවා. ජලය තුල තියෙන ඔක්සිජන් ටික ශරීරයේ රුධිරයට අවශෝෂණය කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය හොමාරුව සිද්ධ වෙනවා. එහෙනම් කරමල් වලින් තමයි මාළු.
ඊට පස්සේ තනකොළ පෙත්තවගේ ක්‍රොමින් ගත්තොත් එහෙම යාට ඒ සඳහා අවශ්‍ය කරන උපාංග විදියට තියෙනවා එලා අපි ඒ ලෙවල් කන්ට්‍රෝල් ඉගෙන ගන්නවා. කුඩා විවර තියෙනවා එලා ඒ උදරීය ප්‍රදර්ශන එලා ඒ හරහා තමයි යා ශ්වසන ක්‍රියාවලිය සිදු කරන්නේ. ඊට පස්සේ බින්දසා අපි දන්නවා පෙනහළු වලින් තමයි ශ්වසන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් ලබා ගැනීම සහ කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ පෙනහළු හරහා. ඔච්චර මම කරුණු ගොඩාක් කිව්වට ගොඩක් ඔයාලට ලොකුවට දැනගත්තේ නෑ. මම කිව්වේ දැන ගැනීම සඳහා. ඒ වුණාට ඔයා දැනගන්න ඕනේ ශ්වසනයේදී මොකක්ද සිද්ධ වෙන්නේ? ඔක්සිජන් ගන්නවා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. සෛල වල සිදුවන සෛලීය ශ්වසනය තමයි වඩා වැදගත් වෙන්නේ කියන කාරණය පැහැදිලි වෙන්න ඕනේ. එහෙනම් ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට. ඔයාට දැන් ජීවි ලක්ෂණයක් විතර හොඳට පැහැදිලි වෙන්න ඇති මෙතනදී මොකක්ද ශ්වසනය කියන ක්‍රියාවලිය ජීවි ලක්ෂණයක් විදිහට සලකනවා. එතකොට අපි දන්නවනේ මොන හරි වායුවක් දැන් අවශෝෂණය කරගන්න ඕනේ. මොන හරි වායුවක් පිට වෙනවා. අපි බලන්න ඕනේ මේ අවශෝෂණය කරගන්න වායුව මොකද්ද පිට වෙන වායුව මොකද්ද කියලා. අවශෝෂණය කරගන්න සහ පිට වෙන වායුව මොකද්ද කියලා. ඒවල අපි අඳුර ගන්න ඕනේ. වායු දෙක එකක් නේ මොකද්ද ඔක්සිජන් හරි කාබන් ඩයොක්සයිඩ් හරි. ඒක පැහැදිලිද? ඔයාලට මතක ඇති කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂාවක් පොඩි කාලේ කරලා තියෙනවා 6 වෙනි ශ්‍රේණියේදී එහෙම. අපි හුණු දියර ටිකක් අරගෙන හුණු දියර තියෙන හුණු ටිකක් අරගෙන දිය කරලා පෙරලා ගත්තට පස්සේ ඔක ආවරණ හුණු පාරට නෑ ආවරණය ඊට පස්සේ අපි මොකද කරන්නේ ස්ට්‍රෝ එකක් අරගෙන ඉවරලා ඉන්න ඒකට ප්‍රශ්වාස වාතයේ බුබුලුණේ කළාට පස්සේ හුණු දියර ටික මොන පාට හැරෙනවද කිරි පාට වෙනවා ඒ සුදු පාට නැත්නම් කිරි පාටට හැරෙනවා ඒ කියන්නේ අපි ප්‍රශ්වාස වාතයේ තමයි ඇතුල් කරේ ඒක කියන්නේ හුණු දියර කිරි පාටට හැරෙනවා නම් ගිහිල්ලා අපි ඒක තුලින් ඇහිලා නිර්ණය කරනවා මොකද්ද කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි තියෙන්නේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීම සඳහා මෙතන පාවිච්චි කරන්නේ මොකද්ද? හුණු දියර තමයි භාවිතා කරන්නේ. උඩ මෙතන පරීක්ෂණයක් තියෙනවා. ওই පරීක්ෂණය ගැන තමයි කතා කරන්න තියෙන පොඩි කාලයක් තියෙනවා. ඒ අතරතුර අපි බලමු. ඊට පස්සේ තියෙන බුද්ධ ධර්මයේ නේද? ඔව් ගුරුතුමා. ඔව්. ඕගොල්ලෝ අයින් වෙන්න එපා. මම අන්තිමට ලිස්ට් එකක් ගන්න ඕනේ කියලා නැත්තම් ගිහලා පාඩමට ඉඳලත් ඇවිල්ලා අන්තිමට අයින් වුණොත් එහෙම වෙලා ඔයගොල්ලෝ හිතේ විදිහට තමයි වාර්තා වෙන්නේ. මොකද අපි ඉස්කෝලේට ආයේ වාර්තා ලබා දෙනකොට එහෙම මේ ඉන්න ලැයිස්තුව තමයි ඉදිරිපත් කරන්නේ. ඉඳලත් දැන් අන්තිමට ගියොත් එහෙම වැඩක් නෑ. අන්තිමට මේක ඉවරනකම් ඉන්න ඕනේ. හරිද? මෙතන මොකද්ද ක්‍රියාකාරකම් කරන්නේ? ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන බව තමයි පෙන්නන්නේ. එතකොට ඒ සඳහා අපි කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීම සඳහා මොකද්ද පාවිච්චි කරලා තියෙන්නේ? හුණු දියර. එහෙනම් අපි දන්නවා හුණු දියර තුලට කාබන් ඩයොක්සයිඩ් ආවොත් මොකද වෙන්නේ? කිරි පාට වෙනවා. ආවෙ නැත්තම් කිරි පාට වෙන්නේ නැහැ. කියන කාරණේ. මේ සඳහා භාවිතා කරනවා අපි මේ වගේ බෝතල් පහක්. බෝතල් කීයද? බෝතල් පහක් තියෙනවා. ඒකට දැන් ජීවියක් දාන්න එපා මොකෙක් කරේ. ගෙම්බර ලේසිම අපි විතර පරීක්ෂණ සඳහා පාවිච්චි කරන්නේ ගෙම්බර. විද්‍යාගාර පරීක්ෂණ වල. ගෙම්බවත් අල්ලගන්න නැත්තම් ගිහලා හොයාගන්න බැරි නම් ගිහලා මේ සඳහා මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් අපිට ප්‍රරෝහණය වෙන බීජ ටිකක්. බීජ ටිකට මුගල ටිකක් ඔයාගේ ගෙදර කුස්සියේ පැකට් එකේ තියෙනකොට එහෙලා පැලවෙන්නේ නැහැනේ. පැලවෙනවා කියලා කියන්නේ මෙයා ජීවි තත්ත්වයට අලුතෙන් පත්‍ර නිපදවගෙන අලුත් පැලයක් වෙන්න යනවා කියලා කියන්නේ මේ සෛලයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒ නිසා ගෙදර තියෙන පැකට් එකේ තියෙන ඒවා නෙවෙයි. අපි පැකට් දාලා ඉවරලා පොඩ්ඩක් අර අංකුර හටගන්නේ තත්ත්වයේ තියෙනවා කියලා කියනකොට ජීවි තත්ත්වය ප්‍රකාශ වෙනවා. ප්‍රරෝහණයේ බීජ ටිකක් මේක ඇතුළට දැම්මත් කමන්න. එතකොට එහෙනම් බෝතල් පහක් තියෙනවා. මේ බෝතල් ටික ඔක්කොම එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවා. අබ ගහලා ඒත් එක්කම වීදුරු බර ටිකක් දාලා තියෙනවා. මේ U හැඩති වීදුරු බට ටිකකින් එකිනෙකට බෝතල් ටික සම්බන්ධ වෙලා තියෙනවා. මේ හැඩ හොඳට බලගන්න. තාම මොකද වෙන්නේ කියලා මම කිව්වේ නෑ. අබ ගහලා තියෙනවා. වීදුරු බට එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවා. එකිනෙකට සම්බන්ධ වෙලා සීල් වෙලා මේක තියෙනවා. සීල් වෙලා. අර බැද්දේ ඉන්නවා බැද්දේගේ කවුද ගෙම්බෙක්ව දාලා තියෙනවා. එයා ශ්වසනය සිදු කරනවා. මේ අවසාන එක බලන්න අවසාන බෝතලේ ඊ විදියට හඳුනන එක. එතෙන්දී මොකද සිද්ධ? එතනදී සම්පූර්ණයෙන් මේකේ වතුර පුරවලා තියෙනවා. වතුර පුරවලා තියෙනවා. දැන් මේ ක්‍රියාවලිය මේ පැහැදිලි කරන්න යන්නේ. ඒ නිසා හොඳට අහගන්න. ජලය පුරවලා තියෙනවා මේකට. වතුර පුරවලා තියෙනවා. බලන්න. හරිද? එතකොට දැන් නිකමට බලන්න ඒකට ටැප් එකකුත් සම්බන්ධ කරලා තියෙනවනේ. අපි ටැප් එකක් සම්බන්ධ කරලා තියෙනවනේ. ඒ කියන්නේ මෙතනින් ටැප් එක ඇරියට පස්සේ මෙතන ජලය ඉවත් වෙනවනේ. ටැප් එක ඇරියහම මෙතනින් ජලය ඉවත් වෙනවා. ජලය ඉවත් වෙනවා කියන්නේ සම්පූර්ණ ජලය පිරීලානේ තිබුණේ.
ඒ කියන්නේ මේ අවකාශයේ ජලයෙන් පිරීලා තිබුණේ කලින්. එතකොට ටික ටික වතුර ඉවත් වෙනවා කියලා කියන්නේ විතර අවකාශය තුල අර නිදහස් අවකාශය සකස් වෙනවට විතර. හරිද? සම්පූර්ණ ජලයේ පිර ජලයේ ඉවත් වුණා කියලා විතර තියෙන පීඩනය ටික ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා මේක දැන් ජලය මෙතනින් ගමන් කරලා යනවා පහළට යනවා. මෙතන හැලා පීඩනය අඩු වුණා. ඊට පස්සේ විතර අවකාශයක් හැදුණා කියලා හිතන්න. ඒ අවකාශය සම්පූර්ණ කිරීම සඳහා නැත්තම් පිරවීම සඳහා මෙන්න මේ මෙහා පැත්ත වටේ මොකද වෙන්නේ? D කියන හඳුනන එකෙන් ගිහලා වාතය ඇතුල් වෙනවා මේ තුලට. E කියන එකට යනවා. දැන් මෙතනත් ඇහිල්ලා දැන් වාතය ටික මේ ගියානේ D වලින් E වලට ගියානේ. දැන් මෙතනත් අවකාශයක් හැදෙනවා. හරිද? ඊට පස්සේ මෙතනත් අඩුවක් හිටිනවා. ඊට පස්සේ ඒ අඩුව පිරීම සඳහා මේ පැත්තේ වාතය මේක ඇත්තට ඇතුල් වෙනවා. ඊට පස්සේ මෙතනත් අඩුවක් හිටිනවා. ඔහොම ගිහිල්ලා හැම එකටම මෙහෙම පිටි වාතය ඇතුල් වෙනවා ඊළඟ එකකින් ඊළඟ එකට. එතකොට මුල් බෝතලේ බලන්නකො. ඒ බෝතලේ කියලා හඳුරන්නේ තර තියෙන්නේ. පළවෙනි බෝතලේ තියෙන්නේ. එතනට වාතය ඇතුල් වෙන්නේ මොකෙන්ද? මේ පිටතින් තියෙන වායු ගෝලයේ තියෙන වාතය තමයි එතෙන්ට ඇතුල් වෙන්නේ. වායු ගෝලයේ තියෙන වාතය තමයි ඇතුල් වෙන්නේ. හරිද? දැන් ඒ කියපු දේ තේරුණාද? මේක ඇතුළට වාතය ගන්න තමයි වෙන්නේ මේ කොටස E කියන බෝතලේ තියෙන්නේ. අපි ඔකට චුෂකයේ විදියට හඳුන්වනවා. එතනින් තමයි වාතය උරන කොටස විදියට අපි සලකන්නේ. නැත්තම් kharaamය කියන කොටස තමයි එතන තියෙන E බෝතලේ. ඒක විවෘත කරාට පස්සේ තමයි මේ පිටතින් වාතය මේක බෝතලේ තුලට ඇතුල් වෙන්නේ. ඒ කරවීම සඳහා තමයි මෙන්න මේ ආකාරයට මේ ඇටෝම් මෙතන සකස් කරලා අවසාන බෝතලේ වතුර පොළ තියෙන වතුර ඉවත් කිරීම සිද්ධ කරන්නේ. ඒක තේරුණාද කියපු දේ? අයික් වෙන්න එපා වෙලාවට පොඩ්ඩක් එහෙම වැඩි ගියාට. තේරුණාද කියන්නේ? වාතය මෙතන ඇතුල් වෙනවා. එච්චරයි කිව්වේ. මොකවත් කිව්වේ නැහැ. තේරුණාද? තේරුණා. වාතය පිටතින් ඇතුල් වෙනවා. පිටතින් වාතය ඇතුල් වුණා කියලා කියන්නේ ඔය බෝතලේ තුලට ඇතුල් වෙන වාතයේ තියෙනනේ ඔක්සිජන් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. සහිත වාතය තමයි ඇතුල් වෙන්නේ. ඒක දැන් ඒ ඩලේ ගිලිලා තියෙන මොකක් තුලද කියලා කියන්නකො. හිත රසායනික ද්‍රව්‍යයක් තියෙනවද මේ? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මොකක්ද කරන්නේ? මේක තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික දැන් මේ වාතයට ඇතුල් වුනේ වායු ගෝලයේ තියෙන ඒකේ කාබන් ඩයොක්සයිඩ් ටික උරා ගන්නවා. මෙයා උරා ගන්නවා මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් ටික. කාබන් ඩයොක්සයිඩ් ටික උරා ගත්තා. ඒ කියන්නේ මෙතන ප්‍රතික්‍රියාව සිදු වෙන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් KOH එක කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියාව සිදු නැත්නම් උරා ගන්නවා කියලා හිතන්න. එහෙනම් මෙතන කාබන් ඩයොක්සයිඩ් ටික උරා ගත්තා. ඊට පස්සේ දැන් ඔයා දන්නවනේ දැනටමත් මෙතන තියෙන වාතය. මෙන්න මේ තියෙන වාතය මේ පැත්තට යනවා කියලා. එහෙනම් මේ පැත්තට ඒ කියන්නේ B එකට. ඒකේ B එකට යන එකේ මොන වායු කොටසද නැත්නම් මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් නෑ. හරිද? එහෙනම් කාබන් ඩයොක්සයිඩ් ටික මොකද ඒ වලින්ම උරා ගත්තනේ මෙතන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින්. කාබන් ඩයොක්සයිඩ් නැති වාතය තමයි B වලට යන්නේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් නැති වාතය හුරු දියර තුලට ඇතුළට මේ බටේ ගිලිලා තියෙන හුරු දියර තුල. ඒක ඒ විදිහට අදින්න හුරු වෙන්න දැකලා හුරු වෙන්න ඕනේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් රහිත වාතය තමයි නිසා හුරු දියර කිරිපාරට හැරෙනවද මෙතන? නෑ. එහෙනම් හුරු දියර කිරිපාරට හැරෙන්න කාබන් ඩයොක්සයිඩ් තිබුණොත් ඒව. එහෙනම් අර තිබුණ වගේම තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන තියෙන වාතය මේ පැත්තට යනවද නේද? ගෙම්බයින් එකට යනවනේ. ගෙම්බයින් එකට ඇතුළේ. ඒක කාබන් ඩයොක්සයිඩ් තමයි ඇතුළේ. හැබැයි මෙතන ගෙම්බ මොකද කරන්නේ? ඔක්සිජන් ගන්න කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. පිට කරනවා. ඒතකොට ඒ කාබන් ඩයොක්සයිඩ් සහිත වාතය ඇතුළේ ඊළඟ D කියන බඳුනට ඔන්න කාබන් ඩයොක්සයිඩ් සහිත වාතය ඇතුළේ යන මොකක් තුලටද? D කියන බඳුනට. එතකොට මොකද සිද්ධ වෙන්නේ? හුරු දියර මොන පාට හැරෙනවද? ඉරිපාට හැරෙනවා. ඒ තුනි ගැලට ඉරිපාට හැරෙන නිසා ගෙම්බ පිට කරපු වායු මොකක් කියලාද අපි සලකන්නේ? කාබන් ඩයොක්සයිඩ්. ඔන්නෝක තමයි තේරුම් ගත්තර හරිය. ඒක තවදුරටත් පස්සේ කියවලි වල බලන්න. මෙතන දැන් මේ විස්තර කරලා තියෙනවා KOH වගේ මොකද්ද කලේ එහෙනම්? ඔන්නේම තමයි දැනගන්න. කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීම සඳහා තියෙන ද්‍රව්‍ය මොකද්ද මෙතන? හුරු දියර.
මෙතන දීර්ඝ වේගුවට මොකක්ද දාන්න පුළුවන්? දිය ප්‍රරෝහණයට බීජ ටිකක් දාන්න පුළුවන්. මෙතනදී වාතය පිටතින් ලබා ගැනීම සඳහා දැන් P වලින් වාතය මෙතන ඇතුළු කිරීම සඳහා සිදුවන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මොන බෝතලයේද වැදගත් වෙන්නේ? E බෝතලය කියලා තියෙනවා. ඒතර වතුර පුරවන තියෙන කරාබේ අරින එකට කරන්නේ චුෂකයේ විදිහට නතර ක්‍රියාත්මක නේද? එහෙනම් කරාබේ ඇරියාට පස්සේ තමයි පෙට්ටි P වලින් වාතය ඇතුල් වෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතන හිටියට ගිහම මේ ක්‍රියා මෙතනදී ඇහිලා හුණු දියර මේ පැත්ත කිරි පාට වෙනවද? වතුර සීතලයි. වතුර සීතලයි. හරි. හරිද? ඒක ගිහලා අපිට දැන් වෙලා චුට්ටක් ඉන්න ඔයගොල්ලෝ ස්ටෙප් ගන්නත් ඕනේ. දැන් මේ ස්ක්‍රීන් ෂෙයා ඉස්කි විස්තර කරලා තියෙනවා. දැන් ඒ ඉන්න ලෑස්තුව තමයි මට ගන්න වෙන්නේ දැන්. කරන්න දෙයක් නැහැ. ඒක අයිලා iPad එපා කියලා මම කලිනුත් කිව්වා. හරිද? එහෙනම් අදට නවත්තමු අපිට වෙලාවට මදි. ඒත් ඇහිලා තියෙන වෙලාවෙ අපි වැඩ කරගන්න. ඊළඟ දවස් සාකච්ඡා කරමු. ඇහිලා මේ ඒක නවත්තමුද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.